පිළිතුරංග වෙල්ලාලගේ හොඳයි. එතකොට අද දවසේ අපි සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ iTest කියන ඔන්ලයින් විභාග මාලාව තුළ ප්‍රශ්න පත්‍රාංක 20ට අදාළ පිළිතුරු සාකච්ඡාවක් සමගින්. එතකොට අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නය බලනම එතන කියනවා ආර්ථිකයක ක්‍රියාකාරීත්වය සම්බන්ධ පහත ප්‍රකාශ ඔබට සපයා තිබේ. නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා ඔබෙන් අහනවා. එතකොට ආර්ථිකයක ක්‍රියාකාරීත්වය සම්බන්ධ ප්‍රකාශ ඔබට සපයා තිබේ. නිවැරදි ප්‍රකාශය. එතකොට ඔබට පැහැදිලි මෙතන පිළිතුරු පහ අතරින් එනම් පිළිතුරු හතරක්ම වැරදි ප්‍රකාශන වෙද්දී නිවැරදි පිළිතුරු විදියට නිවැරදි ප්‍රකාශයක් විතරයි තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රශ්නය සාකච්ඡා කරද්දී අපි බලමු නිවැරදි පිළිතුර අපිට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙද්දී එයි අනිත් පිළිතුරු ටික වරදින්නේ කියලා අපි බලමු. එතකොට මේකේ පිළිතුරු වල මම අවසාන පිළිතුරේ ඉඳලා සාකච්ඡාව ආරම්භ කරොත් බලන්න. එතන කියනවා කා සඳහා නිෂ්පාදනය කළ යුතුද යන්න තීරණය වන්නේ භාණ්ඩ වෙළඳපොළ මිල ගණන් අනුවය කියලා. එතකොට අපිට පැහැදිලි වෙන්න ඕනේ අපි හැමතිස්සෙම මූලික ආර්ථික ප්‍රශ්නවල තුන්වෙනි මූලික ආර්ථික ප්‍රශ්නය කා සඳහා නිෂ්පාදනය කළ යුතුද කියන මෙන්න මේ ප්‍රශ්නය හැමතිස්සෙම අපි විසඳන්නේ සාධක වෙළඳපොළ මෙන්න මේ මිල සංඥා වලට අනුව. ඒක නිසා මෙතන භාණ්ඩ වෙළඳපොළ මිල ගණන් අනුවය කියන කාරණාව නිසා අපිට පස්වෙනි පිළිතුර වැරදි ප්‍රකාශයක් විදිහට අපිට ඉවත් කරන්න පුළුවන්. ඒත් එක්කම හතරවෙනි පිළිතුර දරිද්‍රතාවය සහ සම්පත් හිඟකම යන අතර සම්බන්ධතාවක් සහිත විචල්යන් දෙක කියලා ඔබට කියනවා. ඔබ දන්නවා ඔබ හිඟකම කියන කරුණත් එක්ක හිඟකමේ ලක්ෂණ අතර ඔබ කතා කරනවා වෙන මේ දිලිඳුකම යන්නට වඩා වෙනස් වීම කියන කරුණ. ඒක නිසා මේ දරිද්‍රතාවය දිලිඳුකම කියන කරුණ සහ හිඟකම කියන කාරණා දෙක අතර කිසිදු අන්තර් සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා අපිට හතරවෙනි පිළිතුරත් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේමයි තුන්වෙනි පිළිතුර ඕනෑම තත්ත්වයක් යටතේ ජලය නිදහස් භාණ්ඩයක් බවට පත් වේ කියලා ඔබට කියන්නේ ඔබ දන්න වර්ෂා ජලය අපිට නිදහස් භාණ්ඩයක් කියලා කියන්න පුළුවන්. හැබැයි බෝතල් කරන ලද ජලය ගත්තොත් ඒ වෙලාවේ අපිට ඒක ආර්ථික භාණ්ඩයක් විදිහට තමයි හඳුන්වන්න වෙන්නේ. ඒක නිසා තුන්වෙනි පිළිතුර වැරදි පිළිතුරක් විදිහට අපිට ඉවත් කරන්න පුළුවන්. දෙවැනි පිළිතුර ඕනෑම රටක් සතුව ඉතා බහුලව නිෂ්පාදන සාධක පවතින නිසා ඒවා ශූන්‍ය මිලකදී ලබා ගැනීමට හැකි වෙයි කියලා ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න චීනයේ පවා ශ්‍රමය කියන සාධකය සීමා සහිතයි. ඒක නිසා නිෂ්පාදන සාධක බහුලව තියෙනවා කියලාවත් වැඩිපුර සාපේක්ෂව අඩු වැඩි වශයෙන් තිබ්බා කියලා අපිට කියන්න බෑ. ඒ දේවල් ශූන්‍ය මිලකදී ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පස්වෙනි පිළිතුරේ ඉඳලා දෙවෙනි පිළිතුර දක්වා මේ සියලු ප්‍රකාශයන් වැරදි ප්‍රකාශ එන නිවැරදි පිළිතුරු අංක 1 ආර්ථික න්‍යායන් සෑම විටකදීම උපකල්පන මත රැඳී පවතී කියන කරුණ. ඒතොර හැමතිස්සම ආර්ථික විද්‍යාව අපි න්‍යායන් ගොඩනගද්දී අපි උපකල්පන භාවිතා කරලා තමයි න්‍යායන් ගොඩනැගීම කරන්නේ. ඒතොර ඉල්ලුම් න්‍යාය ගත්තත් අපි හැමතිස්සම මෙතන උපකල්පනත් එක්ක තමයි මේ කාරණා සාකච්ඡා කරන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 1 ආර්ථික න්‍යාය සෑම විටකදීම උපකල්පන මත රැඳී පවතී කියන කරුණ. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නයට આવත් බලන්න කියනවා කවුරුන් සඳහා නිෂ්පාදනය කළ යුතුද යන්න ඕනෑම ආර්ථිකයක් මුහුණ පාන මූලික ආර්ථික ප්‍රශ්නයකින් මෙම ප්‍රශ්නය වෙළඳපොළ ආර්ථිකයක විසඳ ගන්නා ආකාරය තීරණය වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ කියලා. එතකොට ඔබ දන්නවා මූලික ආර්ථික ප්‍රශ්න 3යි. කොමක් ඔබමන කෙසේ කා සඳහා කියන මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න වෙළඳපොළ ආර්ථිකයක් තුළ විසඳා ගැනීමට අපි පාදක කරගන්නේ මිල යාන්ත්‍රණය. මේ මිල යාන්ත්‍රණය තුලින් අපිට ලබා දෙන මේ තත්ත්වයන් පදනම් කරගෙන කවුරුන් සඳහා නිෂ්පාදනය කළ යුතුද කියන ප්‍රශ්නේදී අපි මේකටම කියනවා ආදායම් ව්‍යාප්තිය නැත්නම් නිමැවුම් බෙදීම් පිළිබඳ ප්‍රශ්නය කියලා. එතකොට මෙතන හැමතිස්සෙම අර නිමැවුම කවුරුන් අතරටදපත් වෙන්නේ කියන කාරණාව අපි තීරණය කරන්නේ පිළිතුරු අංක 5 සාපේක්ෂ භාණ්ඩ මිල සහ සාධක මිල අනුව තීරණය වන සාපේක්ෂ ලාභදායීතාවය කියන කරුණ. එතකොට එක පැත්තකින් සාධක ආදායම වගේම තවත් පැත්තකින් ඒ වෙළඳපොලේ තියෙන භාණ්ඩ හා සේවාවල මිල ගණන් මෙන්න මේ දෙවනි ප්‍රශ්නය ඇතුලේ අපි කතා කරන මෙන්න මේ කවුරුන් සඳහා නිෂ්පාදනය කළ යුතුද කියන මූලිකාර්ථීය ප්‍රශ්න වලින් අවසාන මූලිකාර්ථීය ප්‍රශ්නය විසඳා ගැනීමට වෙළඳපොළ ක්‍රමයක්
අර ක්‍රියා කරන ආකාරය විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් සාධක වෙළඳපොළ සහ මේ වෙලාවේ භාණ්ඩවල මිල ගණන් කියන මේ කාරණා දෙකේම සංයුක්ත ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේ නිමැවුම බෙදී යාම පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංකය 5. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය ඔබෙන් අහන්නේ ආර්ථික භාණ්ඩයක් යනු කියලා. ඔබ දන්නවා අපි ITest මේ දක්වා දැන් ප්‍රශ්න පත්‍ර 19ක් සාකච්ඡා කරලා ඉවරයි. අද 20 වෙනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මූලික ප්‍රශ්න පත්‍ර කීපය තුල මම හැමතිස්සෙම ඔබට කිව්වා අපි ආර්ථික කියන වචනයත් එක්ක ආර්ථික මෙන්න මේ ආර්ථික කියන වචනයත් එක්ක හැමතිස්සෙම බැඳිලා තියෙනවා හිඟකම කියන දේ. හිඟකම ඔබ දන්නවා හිඟකමක් කරන සෑම අවස්ථාවකදීම අපිට තේරීමක් කරන්න වෙනවා. තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. එතකොට ඔබ දන්නවා හිඟකම කියන කරුණට ප්‍රධාන කාරණා දෙකක් බලපානවා. මොනවාද ඒ කාරණා දෙක? අසීමිත මිනිස් වමනා කියන කරුණ සහ සීමා සහිත සම්පත් වෙද්දී මෙන්න මෙතන තේරීම සහ ආවස්තික පිරිවැය කියන මෙන්න මේ කරුණු දෙක නැත්නම් මේ සංකල්ප දෙක සඳහා පාදක වෙන්නේ ප්‍රධාන හේතු දෙකයි. එකක් සීමිත සම්පත් සහ අනිත් කරුණ විකල්ප භාවිත කියන කාරණා දෙක. එතකොට මෙන්න මේ කියනා වූ කාරණා දෙක මෙන්න මේ හේතු දෙක එක විට තියෙන ඕනෑම අවස්ථාවක අපිට තේරීමක් වගේම අනිත් පැත්තෙන් ආවස්තික පිටයක් කතා කරන්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ කරුණේදී ආර්ථික භාණ්ඩයක් යනු එතන කියනවා. එතකොට ආර්ථික කියන වචනයත් එක්ක හැමතිස්සම බැඳලා තියෙනවා හිඟකම කියන කරුණ. ඔබ දන්නවා නේද හිඟකමක් තියෙන හැමතැනම තේරීමක් හට ගන්නවා. තේරීමක් හටගන්න සෑම අවස්ථාවකදීම අපිට ආවස්තික පිරිවැයක් දකින්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ වෙලාවේ ආර්ථික භාණ්ඩයක් යනු එහෙනම් මේ ප්‍රධාන කාරණා එක්ක සම්බන්ධ වෙලා තියෙන පිළිතුර තමයි පිළිතුරු අංකය 1. නිෂ්පාදනයේදී ආවස්තික පිරිවැයක් හටගන්නා භාණ්ඩය කියන පිළිතුර. එනම් පිළිතුරු අංකය 1 ප්‍රශ්න අංක 3ට පිළිතුර. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නයත් සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කියපු සංකල්ප ටිකත් එක්ක බැඳිලා තියෙනවා. ආර්ථික සම්පත් නැවතුන ආර්ථික කියන වචනේ නම් මම කිව්වා ආර්ථික කියන වචනේත් එක්ක හිඟකම කියන කරුණ අනිවාර්යෙන් බැඳිලා තියෙනවා. හිඟකමක් තියෙන තැන තේරීමක් කරන්න වෙනවා. තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ආවස්තික පිරිවැයක් දරන්න වෙනවා. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මෙතන ආර්ථික සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමේදී ආවස්තික පිරිවැය බිහිවන්නේ. මම ඔබට කිව්වා තේරීම සහ ආවස්තික පිරිවැය කියන මෙන්න මේ කරුණු දෙකටම පොදු හේතු දෙකක් තමයි තියෙන. එකක් තමයි සීමා සහිත සම්පත් නැත්නම් හිඟ සම්පත් කියන කරුණ සහ අනිත් කරුණ විකල්ප භාවිත. ඒ කියන්නේ එක් නිෂ්පාදනකාරයකට විතරක් සීමා වෙන්නේ නැහැ. මේක විවිධ නිෂ්පාදනකාරයන් සඳහා මේ සම්පත් වේවා මේ භාණ්ඩ වේවා භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංකය 2 හිඟකම මෙන්ම විකල්ප නිෂ්පාදන හෝ පරිභෝජනකාරයන් සඳහා යොදාගත හැකි බැවිනි. ඒ කියන්නේ තේරීම සහ ආවස්තික පිරිවැයට හේතු වෙන මෙන්න මේ කරුණු දෙක තමයි මෙතන අන්තර්ගත විය යුත්තේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය බලන්න නිෂ්පාදන හැකියාව වක්‍රයක් දකුණට විතන් වීමට හේතුවක් නොවන්නේ මින් කුමක්ද කියලා අහන්නේ. එතකොට ඔබ දන්නවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් දකුණට විතන් වෙන්න බලපාන ප්‍රධාන හේතු අපි තුනක් අපේ විෂය නිර්දේශය තුළ කතා කරනවා. එකක් තමයි සම්භාරයේ ඉහළ යාම, දෙවෙනි එක තමයි සාධක ඵලදායීතාවයේ වැඩිවීම සහ තුන්වෙනි කරුණ තමයි තාක්ෂණයේ දියුණුව. එතකොට මම මෙන්න මේ විදිහට නිහමා වක්‍රයක් ගත්තොත් ඔබට පැහැදිලි වෙයි. මම සිරස් අක්ෂය ගන්නවා පිඟන් කියලා. පිඟන් තොර භාණ්ඩ වර්ග දෙකයි පිඟන් සහ තිරස් අක්ෂයේ බටර් කියලා ගන්නවා බටර් සහ මෙතන බිඳුවයි. ඊට පස්සේ මම මූලයට අවතල නිෂ්පාදන හැකියාව වක්‍රයක් වෙන්න මෙහෙම අඳිනවා. එතකොට ඔබ දන්නවා නිහමා වක්‍රය දකුණට විතන් වෙන්න නම් එක්ක සම්භාරය ඉහළ යාමක් වෙන්න ඕනේ. නැත්නම් සාධක ඵලදායීතාවය වැඩි වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තාක්ෂණයේ දියුණුවක් වෙන්න ඕනේ. එතකොට දැන් ඔබ හිතන්න අපි මෙතන D කියන ලක්ෂයක කටයුතු කරනවා කියලා. එතකොට D කියන ලක්ෂයට අදාළව අපි ගමු පිඟම් 5යි. ඊට පස්සේ බටර් 4යි කියන.
ඔන්න D කියන ලක්ෂයේ ඉන්නවා. එතකොට ඔබ හිතන්න දැන් මේ වගේ ලක්ෂයක ඉන්නවා කියලා කියන්නේ ඔබ දන්නවා වක්‍රය ඇතුළත ලක්ෂයක් කියලා කියන්නේ සම්පත් ඌන උපයෝජනය වෙන අවස්ථාවක්. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තිය අත්කරගෙන නොමැති අවස්ථාවක් සහ පූර්ණ නිෂ්පාදනය අත්කරගෙන නොමැති අවස්ථාවක්. ඒ කියන්නේ වක්‍රය ඇතුළත ලක්ෂයක්. එතකොට ඔබ දන්නවා හැමතිස්සෙම ඇතුළත ලක්ෂයක ඉන්නකොට එතකොට සම්පත් උපයෝජනයේ ඌනතාවයක් තියෙනවා. අඩුවෙන් තමයි සම්පත් උපයෝජනය වෙලා තියෙන. ඔබ හිතන්න මේ වෙලාවේ ඔන්න පිඟන් නිෂ්පාදනය ඒකක තවත් 4කින් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ ඔන්න 5 9 දක්වා 4කින් වැඩි වෙනවා. හැබැයි ඔබට පැහැදිලි මෙන්න මේ බටර් නිෂ්පාදනය වෙනස් වෙන්නේ නැහැ. බටර් නිෂ්පාදනය 4මයි. හැබැයි පිඟන් නිෂ්පාදනය පමණ වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබට පැහැදිලි මේ වෙලාවේ අර ආර්ථිකය තුලේ දැන් අපි මේ ලක්ෂය මම ගත්තොත් A කියලා B සිට A දක්වා යනවා කියලා කියන්නේ අර පිඟන් කර්මාන්ත ශාලා ඇතුලේ ප්‍රයෝජනෙට නොගත් අර සේවා වියුක්තව තිබ්බේ සම්පත් ටික ප්‍රයෝජනෙට අරගෙන එතකොට වෙන්නේ ලක්ෂය අර වක්‍රය දෙසට ගමන් කිරීමක් වෙන්නේ. එතකොට අර සේවා වියුක්ත සම්පත් ටික අඩුවීමක් වෙනවා. එතකොට මේ වැඩිපුර තිබ්බේ සේවා වියුක්ත සම්පත් ටිකක් අරගෙන ඔන්න නිෂ්පාදනයට දායක කර ගැනීමක් වෙලා තමයි මේ පිඟන් නිෂ්පාදනය වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න ඔබේ පිළිතුරු ඔබෙන් අහන්නේ නැවත මම ප්‍රශ්නය මතක් කරොත් නිෂ්පාදන හැකියාව වක්‍රයක් දකුණට විතැන්වීමට හේතුවක් නොවන්නේ මින් කුමක්ද කියලා. සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම දකුණට යනවා. සම්පත් වල ඵලදායීතාවය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම දකුණට යනවා. නව තාක්ෂණය මත ආයෝජනය කියන්නේ අනිවාර්යයෙන්ම දකුණට යනවා. අවසාන පිළිතුර පවත්නා කර්මාන්තයක විදේශ ආයෝජන කියලා කියන්නේ ආයෝජන ගලාගෙන එන්න අර නිෂ්පාදන ධාරිතාවය නැත්නම් මේ හැකියාව වැඩි වෙලා අනිවාර්යයෙන්ම වක්‍රය දකුණට යනවා. එහෙනම් නිහමා වක්‍රය දකුණට විතැන් වෙන්න හේතුවක් නොවන්නේ පිළිතුරු අංකය 4 සම්පත් උපයෝජනයේ ඉහළ යාම. ඒ කියන්නේ ඔබට පැහැදිලි D කියන ලක්ෂයේදී සම්පත් ඌන උපයෝජනයක් තියෙන්නේ. E කියන ලක්ෂයට ගමන් කරත් වෙන්නේ සම්පත් ඌන උපයෝජනයක්. හැබැයි D තරම් ඌන උපයෝජනයක් නැහැ. ඒ කියන්නේ අර ආර්ථිකයේ තිබ්බේ අර භාවිතයට ගත්තේ නැති සේවා වියුක්ත සම්පත් ප්‍රමාණය D ලක්ෂයට වඩා A ලක්ෂයේදී සේවා වියුක්ත සම්පත් ප්‍රමාණය අඩුයි. ඒකේ අදහස තමයි D සිට A දක්වා යනවා කියන්නේ ආර්ථිකයේ අර සේවා වියුක්තව තිබ්බ සම්පත් නිෂ්පාදනයට දායක කර ගැනීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එතන හැමතිස්සෙම වෙන්නේ ලක්ෂ්‍ය වක්‍රය දෙසට ගමන් කිරීමක් වෙන්නේ. නම් පිළිතුරු අංකය 4 සම්පත් උපයෝජනයේ ඉහළ යාමක්. මේ අවස්ථාවේ වක්‍ර දකුණට විතැන් වෙන්නේ නැහැ. මේ වෙලාවේ වෙන්නේ අර ලක්ෂ්‍ය වක්‍රය දෙසට ගමන් කිරීමක් වෙන්නේ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නෙට ඕනේ කරන වටපිටාව තමයි මම මේ 5 වෙනි ප්‍රශ්නයත් එක්ක ඔබට නිර්මාණය කරේ බලන්න කියනවා. එක්තරා ආර්ථිකයක නිෂ්පාදන හැකියාව වක්‍රය පහත දැක්වේ. ප්‍රස්ථාන සටහනේ පරිදි ආර්ථිකයේ වර්තමානයේ වන D කියන ලක්ෂයේ ඉන්න ඔබට පැහැදිලි මම රූපයට එකතු කරලා තියෙන්නේ කලින් පැහැදිලි කිරීමත් එක්කම. එතකොට මෙම ආර්ථික පිඟන් නිෂ්පාදනයේ ඒකක වුණ 4000කින් වැඩි කරන ඔබට පැහැදිලි දැන් පිඟන් නිෂ්පාදනය මෙතන දහස් වලින් තියෙන්නේ දහස් වලින්. ඒ වගේමයි මෙතන බටර් නිෂ්පාදනයක් තියෙන්නේ දහස් වලින්. එතකොට ඔන්න D කියන ලක්ෂය කියලා කියන්නේ පිඟන් 5000යි බටර් 4000යි. ඔන්න ඊට පස්සේ පිඟන් නිෂ්පාදනය තවත් 4000කින් වැඩි වෙනවා කියලා කියන්නේ 59000ක් වෙනවා. හැබැයි බටර් නිෂ්පාදනය අඩු වෙන්නේ නැහැ. වැඩි වෙන්නේත් නැහැ. එතනම තියෙනවා. ඒ කියන්නේ කැපකිරීමක් වෙන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේ 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 5. එහෙනම් මේ වෙලාවේ අර කැපකල යුතු බටර් ප්‍රමාණය ඔබට පැහැදිලි ඒක වෙනස් වෙන්නේ නැහැ. කැපකිරීමක් වෙන්නේ නැහැ. එහෙනම් කැපකිරීම ශුන්‍යයි. පිළිතුරු අංකය 5. ඊට පස්සේ ප්‍රශ්න අංක 7 බලන්න. ශුද්ධ වෙළඳපොළ ආර්ථිකයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් වන්නේ කුමක්ද කියලා අහනවා. ඔබ දන්න ශුද්ධ වෙළඳපොළ ආකෘතියක් කියලා කියන්නේ හැමතිස්සෙම අර වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණ පමණක් අන්තර්ගත වෙන මේ සංකල්පය. හැබැයි ප්‍රායෝගිකව අපිට මෙහෙම ශුද්ධ වෙළඳපොළ ආකෘතිය අපිට දකින්න බෑ. අනිවාර්යෙන් රාජ්‍ය මැදිහත් වීම අනිවාර්යෙන් මේ
ආකෘතිය ඇතුලේ අපිට ප්‍රායෝගිකව දකින්න ලැබෙනවා ලෝකයේ බොහෝ රටවල් වල. ඒක නිසා මේ ශුද්ධ වෙළඳපොළ ආර්ථිකයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් කියලා කියන්නේ. එතකොට ශුද්ධ කියපු ගමන් 100%ක්ම තියෙන්න ඕනේ වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණ විතරයි. එහෙනම් ඔබට පැහැදිලි වෙළඳපොළ කිව්වහම මෙතන රජයේ මැදිහත් වෙන්න බෑ. එතකොට ඔබට පළවෙනි පිළිතුර පේනවා භාණ්ඩ නිෂ්පාදනයේ රාජ්‍ය හිමිකාරීත්වය දක්නට ලැබීම කියලා. රජයක් නැහැ මේ වෙළඳපොළ ආර්ථිකයක. පෞද්ගලික දේපල හිමිකම, තීරණ සම්බන්ධීකරණයට මිල යාන්ත්‍රණය භාවිතා කිරීම, ස්වාර්ථය පදනම් කරගත් සානුබල මෙන්න මේ කියනා වූ විශේෂිත ලක්ෂණ පදනම් කරගෙන තමයි වෙළඳපොළ ආර්ථිකයක් අපි කතා කරන්නේ. ඒක නිසා පළවෙනි පිළිතුර ඉවත් කරන්න වෙනවා. දෙවෙනි පිළිතුර පෞද්ගලිකාංශයේ ලාභය පාලනය නැහැ. දැන් කියන්නේම ශුද්ධ වෙළඳපොළ. එහෙනම් රජයේ මැදිහත් වීමක් නැහැ, ශුන්‍යයි. එහෙනම් දෙවෙනි එකත් අයින් කරන්න පුළුවන්. පස්වෙනි එක සමාජ පිරිවැය සහ ප්‍රතිලාභ වලට ප්‍රමුඛතාවය ලබා දෙනවා කියන්නේ හැමතිස්සෙම ඒක වෙන්නේ. අර විධාන ආර්ථිකයක තමයි සමාජය ගැන හිත ඉන්නේ. ඊට පස්සේ හතරවෙනි එක රජයේ නියෝගානුව සම්පත් බෙදා හැරීම. ඒකත් විධාන ආර්ථිකයක. එහෙනම් ශුද්ධ වෙළඳපොළ ආර්ථිකයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් වන්නේ පිළිතුරු අංකය 3 මිල යාන්ත්‍රණයේ නිදහසේ ක්‍රියාත්මක වීම කියලා. ඒ කියන්නේ මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වයට කිසිදු මැදිහත් වීමක් කිසිදු ආකාරයකින් රජයක මැදිහත් වීමක් මෙතන දකින්න බෑ. ඒකයි අපි කියන්නේ ශුද්ධ වෙළඳපොළ ආකෘතියක් කියලා. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය බලන්න වෙළඳපොළ ආර්ථිකයක මිලට අයත් කාර්යයන් පහත දක්වා තිබේ. ඔබ ඊට ඇතුළත් නොකරනුයි. ඔබ දන්නවා වෙළඳපොළ ආර්ථිකයක අපි මිල යාන්ත්‍රණය ගත්තට පස්සේ මිල යාන්ත්‍රණය මේ මිල යාන්ත්‍රණය වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන කාර්යයන් 3ක් කරනවා. තුනම සයන්නෙන් පටන් ගන්න. සයන්නේ පළවෙනි එක තමයි සංඥා සැපීම. ඊට පස්සේ සානුබල. ඊට පස්සේ සලාක. මෙන්න මේ කියන කාර්යයන් 3. එතකොට හැමතිස්සෙම සංඥා කියලා කියන්නේ අර නිෂ්පාදකයන්ට, පාරිභෝගිකයන්ට, සාධක හිමියන්ට වමනා වෙන සාපේක්ෂ මිලයන් පිළිබඳ තත්ත්වයන් ලබා දෙන එක. ඒ වගේමයි සානුබල කියලා කියන්නේ අර පෙළඹවීම් සාධකයක් විදියට ක්‍රියා කරන එක. සලාක කියලා කියන්නේ අර හිඟ සම්පත් ටික බෙදා වෙන් කරන එක. එහෙනම් බලන්න මේ පිළිතුරු පළවෙනි එක ගැලුම් කරවන් සහ විකුණුම් කරවන් සම්බන්ධීකරණය කිරීම. හරි. කඩේකට ගියාම ඔබ මුදලාලිට රුපියල් 70ක් දීලා ඔබ පාන් රාත්තල ගන්න අර මිල තමයි අන්න මේ වෙලාවේ කඩදෙනු කරවන්ට සහ විකුණුම් කරවන්න සම්බන්ධීකරණය කරන්න. ඒ වගේමයි පස්වෙනි පිළිතුර බලන්න නිෂ්පාදන සම්පත් හිමිකරවන්ට කවුද මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ හිමිකරවන්ට තමයි අපි කියන්නේ නිෂ්පාදන සම්පත් හිමිකරවන්. එන ඔවුන්ට අවශ්‍ය ලාභය සඳහා මිල සානුබල සැපීම. ඒකත් හරියි. 4 පාරිභෝගිකයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය අපි මේ සංඥා සැපීම ඇතුලේ කතා කරන්නේ ඒ කරුණ. ඊට පස්සේ තුන්වෙනි එක ආර්ථිකය සතු හිඟ සම්පත් විවිධාංශ අතර බෙදා වෙන් කිරීම කියන සලහකරණය. එහෙනම් වෙළඳපොළ ආර්ථිකයක මිලට ඇතුළත් නොකරන කාර්යභාරය තමයි හේතුව. වෙළඳපොළ ආර්ථිකයක අර පෞද්ගලික ඒ අංශයට ඕන කරන ඒ තීන්දුව ගන්න ඕන කරන වටපිටාව තමයි මිල යාන්ත්‍රණය වෙන්නේ. හැබැයි දෙවනි පිළිතුරේ කියන්නේ රජයට අවශ්‍ය බදු අය කිරීම සඳහා මිල භාවිතා කිරීම කියලා. එන ඔබට පැහැදිලි වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණය හැමතිස්සම මේ කාර්යයන් සපයන්නේ පෞද්ගලික අංශයට, රජයට නෙමෙයි. ඒක නිසා අපි ඇතුළත් නොකරන සාධකය තමයි පිළිතුරු අංකය 2 රජයට අවශ්‍ය බදු අය කිරීම සඳහා මිල භාවිතා කිරීම කියන කරුණ. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නයක් දෙමු. මේකත් වෙළඳපොළ ආර්ථිකය හා සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට ඔබට පැහැදිලි 7, 8, 9 කියන මේ අවසානයේ සාකච්ඡා කරන ප්‍රශ්න තුනම වෙළඳපොළ ආර්ථිකය හා සම්බන්ධ ප්‍රශ්න තුන. බලන්න 9 වෙනි එක න්‍යායාත්මක පදනම තුල වෙළඳපොළ ආර්ථික ක්‍රමයන්හි පාරිභෝගික ස්වාධිපත්‍ය පවතී යයි සැලකුවද ප්‍රායෝගික තත්ත්වයේ යටතේ එය අපේක්ෂා කළ නොහැකියි. අපි හැමතිස්සම වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණයක් විදියටම කියනවා මොකක්ද? මෙන්න මේ පාරිභෝගික ස්වාධිපත්‍යයක් තියනවා කියලා. මොකක්ද මේ පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා කියන්නේ? ඔබ තේරුම් ගන්න හැමතිස්සෙම වෙළඳපොළ ආර්ථිකයක අපි කතා කරනවා පාරිභෝගිකයා is a king, customer is a king. ඒ කියන්නේ අවසාන බලධරයා විදියට කටයුතු කරන්නේ පාරිභෝගිකයා.
ඒ කියන්නේ පාරිභෝගිකයාගේ ඕනෑ එපාකම් වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන්න ව්‍යාපාර සැදී පැහැදී සිටිනවා. පාරිභෝගිකයා මොන වෙලාවෙ හරි ඒ කියන්නේ ඔබ කඩේකට ගිහිල්ලා ඔබ ගන්න යම්කිසි භාණ්ඩයක් ඔබ නතර කරනවා නම් ඒකේ අදහස තමයි ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ටික වැහෙනවා කියන එක. ඒ ආයෝජන ටික වෙනත් කර්මාන්ත වලට මාරු වෙනවා කියන එක. ඒ කියන්නේ අවසානයේ මොන ව්‍යාපාරද වෙළඳපොලේ රැඳිලා තියෙන්නේ මොන ව්‍යාපාරද ඉවත් වෙන්න ඕනේ කියලා තීරණය කරන්නේ ඔබේ හැසිරීම මත. ඒ කියන්නේ පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ ඒකයි. එතකොට ඔබ හිතන්න මෙහෙම පාරිභෝගිකයාගේ ඕනෑපාකම් වලට ප්‍රතිචාර දක්වීම තමයි ව්‍යාපාර විසින් කරන්නේ. ඒක තමයි පාරිභෝගික ස්වාධිපත්‍යය තුළේ පාරිභෝගිකයා අවසාන වරදරයා විදියට ක්‍රියා කරන අපිට මේ කතාව පේන තැන. හැබැයි මෙහෙම හිතන්න. ඔබ හිතන්න යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්න වෙළඳපොළ ආර්ථිකයක තියෙන්නේ තනි ආයතනයක් විතරයි කියලා. එතකොට තනි ආයතනයක් විතරක් තියෙනවා. ඒක නේද ඔබ දැන් දන්නව නම ඒකාධිකාරී තත්ත්වයක්. එතකොට ඒකාධිකාරී තත්ත්වයක් තියෙනවා නම් අන්න පාරිභෝගිකයට විකල්ප තියනවද? නැහැ. පාරිභෝගිකයට ඒ භාණ්ඩය පරිභෝජනය කිරීමට උවමනාවක් තියෙනවා නම් ආශාවක් තියෙනවා නම් ඒ වෙලාවේ අර භාණ්ඩයේ මිල කීය වුණා ඒ ආයතනය කීයක් අය කරත් පාරිභෝගිකයට ඒ මිල ලබා දෙන්නම වෙනවා. අන්න ඔය වගේ වෙලාවක තමයි පාරිභෝගික ස්වාධිපත්‍ය කියන මෙන්න මේ කරුණ කඩ වෙන්නේ. හේතුව අර තරඟකරුවන් හිටියනම් දැන් ඔබ හිතන්න ඔබ යම්කිසි ව්‍යාපාරයක් කරනවා කියලා. ඒ ව්‍යාපාරේ තවත් ඔබට තරඟකරුවන් ඉන්නවා නම් ඔබ පාරිභෝගිකයාට සමීප වෙන්න. ඔබේ කඩේට පාරිභෝගිකයව ඇදලා ගන්න ඔබ පුළුවන් තරම් පාරිභෝගිකයන්ගේ ඕන එපාකම් වලට ප්‍රතිචාර දක්වනවා. හැබැයි ඔබ විතරනම් අදාළ වෙළඳපොළ තුල මේ භාණ්ඩය අලෙවි කරන එකම නිෂ්පාදකයා සැපයුම් කරු. ඒ වෙලාවේ ඔබ දන්නවා පාරිභෝගිකයා අනිවාර්යෙන් හොයාගෙන ඉන්නේ ඔබව කියලා. එතකොට ඔබ පාරිභෝගිකයාට අර ඕනේ කරන්නේ සොමට ප්‍රතිචාරය දක්වන්නේ නැහැ. ඔබ ඔබගේ අනසක ඒ වෙලාවේ පතුරවනවා. ඒක නිසා අන්න පිළිතුරු අංකය 1 වෙළඳපොළ තරඟකාරීත්වය අපූර්ණතා. ඔබ විතරයි නම් වෙළඳපොළක් ඇතුලේ භාණ්ඩය සපයන්න ඉන්නේ. ඔබට තරඟයක් දෙන්න කවුරුත් නැහැ. ඔබ එහෙනම් දන්නවා මුළු ලංකාවේම පාරිභෝගිකයෝ ඉන්නේ ඔබ ළඟට. එතකොට ඔබ පාරිභෝගිකයට ඕන විදිහට නෙමෙයි ඔබ හැසිරෙන්නේ ඔබට ඕන විදිහට. හේතුව ඔබ දන්නවා විකල්ප නැති බව. එතකොට ඔන්න වෙළඳපොළ තරඟකාරීත්වයේ අපූර්ණතා මේක කාර්යක්ෂමතා නැත්තම් ඒ වගේ වෙලාවක පාරිභෝගික ස්වාධිපත්‍ය ගැන කරුණ බිඳ වැටෙනවා වෙළඳපොළ ආර්ථිකයක් තුලදී පවා. පැහැදිලිද? ඊට පස්සේ අවසාන ප්‍රශ්නය අද දවසේ ඔන්න අපි පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම කියන පාඩම් දෙකම දැන් මෙතනින් එහාට සම්බන්ධ වෙනවා ඔබේ ආයි ටෙස්ට් එක. එතකොට මෙතන අහන්නේ ඉල්ලුම් නීතිය අනුව භාණ්ඩයක මිල අඩුවන විට පාරිභෝගිකයන් මිලට ගන්නා ප්‍රමාණය වැඩි කෙරේ. මින් අදහස් වන්නේ කියලා ඔබ දන්නවා. අපි ඉල්ලුම් වක්‍රයක් ඇන්දොත් මේ පැත්තේ මිල මේ පැත්තේ ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම් නීතියට අනුව නම් ඉල්ලුම් වක්‍රය පහළට බෑමු වෙනවා. මෙතන බිඳුවයි මිල මම ගන්නවා 10 දී මෙන්න මේ A කියන ලක්ෂ්‍යදී ඉල්ලුම් ප්‍රමාණය 2යි. එතකොට ඔබට පැහැදිලි මේ වෙලාව කියනවා ඉල්ලුම් නීතිය අනුව භාණ්ඩයක මිල අඩුවන විට එහෙනම් 10ට තියෙන මිල ඔන්න රුපියල් 7 දක්වා අඩු වෙනවා. මිල අඩු වෙනවා. අඩු වෙද්දී ඔබ දන්නවා මෙතන කැපෙන්නේ මේ පොයින්ට් එක. එතනින් පල්ලෙහාට ගියාම ඔන්න ඉල්ලුම් ප්‍රමාණය 4 දක්වා වැඩි වෙනවා. එතකොට බලන්න කියනවා අඩුවන විට පාරිභෝගිකයන් මිලට ගන්නා ප්‍රමාණය වැඩි කෙරේ. එතකොට ලක්ෂ්‍ය A සිට B දක්වා ලක්ෂ්‍ය පහළට ගමන් කරනවා. මින් අදහස් වන්නේ ඔබට පැහැදිලි රූපේ සටහන් වෙනවා. එහෙනම් මොකක්ද මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අර ලක්ෂ්‍ය A සිට B දක්වා වක්‍රය දිගේ පහළට ගමන් කිරීමක් වෙන්නේ. එනම් පිළිතුරු අංකය 4 පාරිභෝගික ඉල්ලුම් වක්‍රය මත ලක්ෂ්‍ය ගමන් කිරීමක් වෙන්නේ. මත ගමන් කිරීමක් වෙනවා. ඒක නිසා ඔන්න ඔබට මේ දක්වා එතකොට මේ ඉල්ලුම් වක්‍රය අපි සංකේතවත් කරමු D කියලා. එතකොට සමස්තය ඔබට පැහැදිලි. එතකොට මේ කාරණා ඇතුළේ ඔන්න අපි මේ වෙනකොට කෙටි ප්‍රශ්න පළමු සහ දෙවන පාඩම කියන පාඩම් ආවරණය වෙන විදිහට අපි සතිපතා පවත්වන ඔන්ලයින් විභාග මාලාව තුළ කෙටි ප්‍රශ්න 200ක් මේ දක්වා අපි සාකච්ඡා කරලා ඉවරයි. තවත් ඉදිරියේදී අපි ආයි ටෙස්ට් 21 වෙනි කෙටි ප්‍රශ්න සාකච්ඡාවත් සමගින් අනාගතේ මුණ ගැහෙමු.